නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ හවස යාමෙත් බ්‍රාහ්මණ සංයුත්තේ සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් පින්වන්ත හැමදෙනාම ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය සමීපේ තාම දයාවෙන් අපි ඒක රාශි කරගන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව උදාාර පැහැදීම ඇති කරගන්න. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළ නිර්මල ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව ඒ නිර්මල ශ්‍රී සද්ධර්මයේ තමන් වහන්සේලාගේ ජීවිතයට පමුණවා ගනිමින් වැඩම කරවන ආර්ය පුද්ගල මහා සංඝරත්නය පිළිබඳව ප්‍රසාදය පිණිස පින්වන්ත හෝරාවක් තවත් උදා කරගන්න අපි සූදානම් වන්නේ. ඉතින් හැමදෙනාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා මේ සියල්ල ගුරු දෙවිඳුන් අපි ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් සදහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව කෑගල්ල පල්පාත මොළගොඩ යන ලිපිනේ පදිංචි පින්වත් LAA ගාමිණී චන්ද්‍රශ්‍රී මහත්මයා සහ එම පින්වන්ත මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වතුන් හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල සදහම් සාකච්ඡාව පිණිස අවසරය සූදානම් කරගනිමු. ඉතින් අපි ආදර ගෞරවයෙන් මහා සංඝරත්නය නැවත වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නම බුද්ධාය. අපට මේ ධර්ම කියලා දුන්න ගුරුදේවයන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. අපි මේ වෙද්දී සාකච්ඡා කරමින් ඉන්නේ සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේට අයිති සගත වර්ගයට අයිති බ්‍රාහ්මණ සංයුත්තේ සූත්‍ර දේශනා. අද අපි ඉගෙන ගන්න දේශනාව නම අසුන්දරික සූත්‍රය. එහෙමයි. කියන අසුන්දරික කියන භාරද්වාජ බ්‍රාහ්මණයා මුල් කරගෙන වදාළ දේශනයක්. මේක අපි ඉගෙන ගත්ත සූත්‍රය හා ටිකක් සමානයි. මේක සඳහන් වෙනවා බුදුන් වහන්සේ කාලේ වැඩ සිටියේ රජගහ නුවර වේළුවනාරාමේ. ඉතින් භාරද්වාජ කුලයෙන් ඒ ගෝත්‍රයෙන් බ්‍රාහ්මණෙක් පැවිදුණා කියලා ආරංචි වෙලා අපි කතා කරන්නේ ආක්‍රෝෂ භාරද්වාජයත් ඒ ආරංචිලා කේන්ති කියලා න්යාවේ. එහෙමයි ස්වාමී. ඒ වගේ මෙතනත් තවත් බ්‍රාහ්මණෙක් බුදුන් වහන්සේ ළඟ මෙහෙම පැවිදුණා කියලා ආරංචි වෙලා මෙයාට බොහොම කේන්ති බුදුන් වහන්සේ හොයාගෙන ආවා. ඇවිල්ලා බුදුන් වහන්සේට පරුස්ස වචන වලින් අසභ්‍ය වචන වලින් බණින්න ගත්තා. බුදුන් වහන්සේ නිහඬ වැඩ හිටියා. එහෙමයි. අර දැන් කදිකට බණිනවා. බුදුන් වහන්සේ නිහඬ වැඩ හිටියා. එතකොට මෙයා බැන්න වැඩක් නැහැ. බුදුන් වහන්සේ නිහඬයි. මේ අහනවා අතකෝ අසුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණ භගවන්තං ඒතදෝසි. අහනවා ජිතෝසි සමනෝති. අහනවා ඒ ශ්‍රමණය දිනුවා කියලා දැන් හිතන්නේ කිව්වා. ඔබ දැන් දිනුවා කියලා හිතන්නේ කියලා ඇහුවා. එහෙමයි ස්වාමී. එහෙද මෙයා බණින්ද බුදුන් වහන්සේ නිහඬව හිටියා. එයාට නිකන් පෙරදිච්ච බව තේරුණා. එහෙමයි. බණින්ද නිහඬව හිටපෙකට. මෙයා ඊළඟ තවත් කියන්නේ කියලා අහනවා මේ ඒ ශ්‍රමණය ඔබ හිතන් ජයගත්තා කියලාද? දිනුවා කියලා හිතන්නේ කියලා ඇහුවා. බුදුන් වහන්සේ ලස්සන පිළිතුරක් දෙනවා. ජයං වේ මඤ්ඤති බාලෝ වාචාය පරුසම් බණං ජයං චේ වස්ස තං හෝති යා තිතික්කා විජානතෝ. බුදුන් දේශනා කරනවා ඇත්තෙන්ම අනුන්ට බණින එක තමයි මෝඩෙක් ජය ගන්නවා කියලා හිතන්නේ. මෝඩයා හිතන්නේ ලොකු ජයග්‍රහණයක් ඇටියට අනිත් අයට බණිනකොට. අනිත් අයට බැන්නොත් එයා හිතන එක ලොකු ජයග්‍රහණයක් කියලා කියනවා. නමුත් බුදුන් දේශනා කරනවා ඉවසීමේ ගුණ දන්න කෙනෙක්. ඉවසීමේ ගුණ දන්න කෙනෙකුගේ යම් ඉවසීමක් ඇත්නම් අන්න ඒක තමයි කියනවා එතනින් ජය ලබන දේ.
එහෙමයි ස්වාමීනි. බැනලා ජය ගන්න එක නෙවෙයි කියනවා ජයග්‍රහණය කියලා කියන්නේ. ඉවසීම කියනවා. එහෙමයි. එතකොට මෙහෙම දේශනා කළ බුදුන් වහන්සේ අර ඊයේ අපේ දේශනේ මොන ගෙච්ච ගාථා පෙළ නැවත දේශනා කරනවා. තස්සේව තේන පාපේ යෝ කුද්දම් පටිකුජ්ජති. ක්‍රෝධ කෙනෙකුට පෙරලා ක්‍රෝධ කරොත් ඒකෙන් යා පාපී බවට පත් වෙනවා. කුද්දම් අපටි කුද්දංචෝ සංගමං ජේත දුජ්ජයන්. ක්‍රෝධ කරන කෙනෙකුට පෙරලා ක්‍රෝධ කරන්නේ නැත්තම් ඒක තමයි ජය ගන්න මාරු යුද්ධයක් ජයගත්තා වෙන්නේ. උබින්නමත්තං චරති යත්තුනෝස පරස්සච පරං සංකුපිතඤ්ඤත්වා යෝ සතෝ උපසම්මති. අනික් කෙනාට කේන්ති කියලා දැනගෙන තමන් සිහින් සංසිඳුනොත් එයා දෙපැත්තටම යහපත කරා වෙනවා කියනවා. උබින්නන්ති කිච්ඡත්තානං අත්තුනෝස පරස්සච ජනා මඤ්ඤති බාලෝති යේ ධම්ම සකෝයිදෝ. ඒ විදිහට විසීමෙන් දෙපැත්තටම යහපත සලසන කෙනෙක් ධර්මයට අදක්ෂ මෝඩයි හිතන්නේ මේ බාලයෝ හිතන්නේ ඒක මේ නිවට කමක් කියලා. මෝඩ කමක් කියලා හිතන්නේ කියන ඉවසනවා කියන එක. එහෙමයි. ඔය ගාථා පිළ ආසන් වෙද්දී ඒ බ්‍රාහ්මණයා බුදුන් වහන්සේ කියන පැහැදුනා මහත්තයා. එහෙමයි ස්වාමීනි. අපිට හිතාගන්න බෑ පින පැහැදින හැටි. මේ බැනගෙන එන අය. එහෙමයි ස්වාමීනි. නේද? බැනගෙන එන අය මේ මෙයාට හිත පැහැදුනා පැහැදිලා කියනවා භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සරණ යනවා සංඝරත්නයේ සරණ යනවා කියලා මෙයා උතුම් පැවිදි ඉල්ලා හිටියා. උපසම්පදා ඉල්ලා හිටියා. භාග්‍යවතුන් වහන්සේ මෙයා පැවිදි කළා උපසම්පදා කළා. නොබෝ දිනකින් අරහතටපත් වුණා කියනවා. මේතර මේ අපිට පැහැදිලිම අයියලා මල්ලා ටිකක් මේ. එහෙමයි. මේක අයිය කෙනෙක් පැවිදුණා කියලානේ බැනගෙන ආවේ අනිත් එක්කෙනා. එහෙමයි. ඊට පස්සේ පැවිදි කරා කියලා පොඩි මල්ලි වෙනගෙන ආවා. ඒ අයියල මල්ලා තුන් දෙනාටම අවස්ථාව ලැබුණා ගෞතම බුදු සාසනය උතුම් අරහතටපත් වෙන්න. එතකොට ඊළඟ දේශනේ තියෙනවා බිලංගික සූත්‍රය. බිලංගික භාරද්වාජ බ්‍රාහ්මණයා මුල් කරගෙන වදාළ දේශනේ. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳලා තියෙනෙත් රජගහ නුවර වේලෝනාරාමේ. එතකොට මේ බිලංගික කියන ඒ බ්‍රාහ්මණයාට ආරංචි වෙනවා භාරද්වාජ ගෝත්‍රයේ බ්‍රාහ්මණෙක් බුදුන් වහන්සේ ළඟ පැවිදුණා කියලා. එහෙමයි. එහෙම ආරංචි වෙලා මෙයා ඒකන නොසතුටු වුණා. සතුටුුන්නේ පැවිදුණා කියලා ආරංචි දැන් අදටත් ඒ වගේ තියෙනවනේ. එහෙමයි. සමහර අය පැවිදිනකොට කැමති නැහැ. එතකොට පැවිදි ජීවිතය කියලා නම් කියන්නේ වැරදීමක් හැටියට ගන්නවා. ජීවිතේ කඩාවැටීමක් හැටියට. පාර වැරදුනා කියලා හිතන අය ඉන්නවා. ඒක මෙයාත් සතුටුුන්නේ නැහැ. ඒක ආරංචි වුණාට පස්සේ මෙයා මොකද කරේ මේ එයාට කේන්ති ගිහිල්ලා බුදුන් වහන්සේ හොයාගෙන ගියා. ගිහිල්ලා අනික් කට්ටියගේ කෑ ගහන්න ගියේ නෑ මෙයා. කෑ ගහන්න නැතුව බුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා පැත්තකටලා හිටගෙන ඔව් මෙයා ගිහිල්ලා කතා කරේ නෑ බුදුන් වහන්සේත් එක්ක. ළඟට ගිහිල්ලා වෙලා ලොකු කේන්තියකින් පැත්තකටලා වාඩිනවා කියනවා. වාඩිලා දැන් කේන්තියෙන් ඉන්නවා. එහෙමයි. මොනවද කියන්නේ කියේ නෑ වචනේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේක සඳහන් වෙනවා අතකෝ භගවා බිලංගික භාරද්වාජස් බ්‍රාහ්මණස්ස චේතසා චේතතෝ පරිවිතක්ක මඤ්ඤාය. බුදුන් වහන්සේ හිත දැක්ක කියන මෙයාගේ. කාගේද මේ බිලංගික භාරද්වාජ බ්‍රාහ්මණයා දැන් කේන්තින් තමයි මේ ඇවිල්ලා පැත්තටලා වාඩිලා ඉන්නේ කියලා. දැකගෙන හිත දැකලා ගාතාවක් දේශනා කළා. දැන් මේ හරියටම බුදුන් දැන් හිත බලන්න පුළුවන් නේ. එහෙමයි. හිත බැලුවා ඉන්ද්‍රිය ධර්ම පේනවා. දැන් බුදු කෙනෙක් මහත්තයා මෙහෙම අභිමුඛ කෙනෙක් ආපුම සියල්ල දකින්න ඒ කෙනාගේ. ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණයෙන් උන්වහන්සේට පේනවා. ඒ කෙනාගේ ශ්‍රද්ධාව මොන මට්ටමකද? එහෙමයි. වීරිය මොන මට්ටමකද? සිහිය මොන මට්ටමකද? සතිය මොන මට්ටමකද? ප්‍රඥාව මොන මට්ටමකද? සමාධි මොන මට්ටමකද කියලා ඒ ඉන්ද්‍රිය ධර්ම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් මොන මට්ටමින්ද ඒ කෙනාගේ පිළිලා තියෙන්නේ කියලා බුදු කෙනෙකුට පේනවා. එහෙමයි. මේක වෙන කෙනෙකුට ඒ හැකියාව නැහැ. ඒතර භාග්‍යවතුන් දැක්කොත් මෙයා බොහොම සද්ධාවන්ත කෙනෙක් කියලා. එයාට පිළිතුරු දෙන්න ඕන ප්‍රමාණය භාග්‍යවතුන් දන්නවා. එතකොට ඉන්ද්‍රිය ධර්ම වල වෙනස භාග්‍යවතුන්ට පේනවා. කොටිම ඒ කෙනා දන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ කෙනා දන්නේ නැහැ තමන්ටම හැකියාවක් තියෙනවා කියලා භාග්‍යවතුන්ට පේනවා. භාග්‍යවතුන් හිත දැක්ක මෙයා කේන්තියෙන් තමයි නිහෙඩ වින්නේ. ඇයිල වාඩි වෙලා
ඊට පස්සේ භාග්‍යවතුන් ගාථාවක් දේශනා කරනවා. යෝ අප්ප දුට්ටස්ස නරස්ස දුස්සති සුද්දස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාතං කිත්තෝ. ගාථා තේරුම තමයි කවුරු හරි කෙනෙක් පිරිසුදු සිත් ඇති නිකලස් කෙනෙක් ගැන නිකලස් නොකිපෙන කෙනෙක් ගැන කිපෙන්නේ නැති කෙනෙක් ගැන කිපුනොත් තමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාතං කිත්තෝ. එයා උඩුහුලඟට දාපු දුහුවිල්ලක් තමා කරාම එනවා වගේ. හුලං හැමද්ද අපේ පැත්තට දුහුවිල්ලක් උඩ දැම්මොත් එහෙම තමන්ම නෑ දුහුවිල්ලෙන් නෑ වෙන්නේ. අන්න ඒ විදිහට ඒක විපාකේ යා කරාම එනවා කිව්වා. කවුද? යෝ අප්පදුට්ටස්ස නරස්ස දුසති. ද්වේෂ නොකරන කෙනෙකුට කිපිච්ච නැති කෙනෙකුට කිපෙනවනම් තමන් කොහොමද මේක සඳහන් සුද්දස්ස පෝසස්ස අනංගනස්ස නිකලස් අකම්පිත සිතක් තියෙන කෙනෙක් නොකිපෙන සිතක් ඇති කෙනෙක් ගැන ඒ විදිහට කිපුනොත් අපි ක්‍රෝධ කරොත් හරි තමේව බාලං පච්චේති පාපං. එයා ඒ පාපෙන් විපාකේ තමා කර එනවා කියන කොහොමද? සුකුමෝ රජෝ පටිවාතං කිත්තෝ. උඩුලඟට දාපු දුහිල්ලක් තමන් ඇඟට වැටෙනවා වගේ. එතකොට මේක අහපු ගමන් අර බ්‍රහ්මයාගේ හිත පැහැදුනා. එහෙමයි ස්වාමී. හරි පුදුම දැන් හරි කේන්තින් ආවෙත්. එහෙමයි. මේ ගාථාව මහත්ය භාග්‍යවතුන්සේ ධම්මපදයේ අපිට මොන කියනවා දේශනා කරනවා මේ ඒක සිදුවීමක් මුල් කරගෙන ඒකෙදි දැන් මේ හරි පුදුම කියන්නේ භාග්‍යවතුන්සේ මිනිසුන්ගේ විවිධත්වය පේනවා. දැන් එකම සමහරට එකම කාරණේ කීප දෙනෙකුට කියලා තියෙනවා. එහෙමයි. ඒ කාරණේ ඒගොල්ලෝ ධර්මාවබෝධයටපත් වෙනවා. එහෙමයි ස්වාමී. තිසරණට පැමිණෙනවා. ඉතින් බුදුන් වහන්සේට පේනවා මේ එකිනෙකාගේ ඇතුලේ චිත්ත අභ්‍යන්තරේ කොහොමද පවතින්නේ තත්ත්වය කොහොමද කියලා. ඉන්ද්‍රිය ධර්ම වශයෙන් කෙලෙස් වල ස්වභාවය පේනවා බුදුන් වහන්සේ. ස්වාමීනි තරම් ආශ්චර්යයක්. ශාස්ත්‍රවරයෙක් නේද? හරිම දැන් බලන්න අර මේ කේමාව දමනය කරපු හැටි. එහෙමයි ස්වාමීනි. එයා ලස්සනට හරි කැමති කෙනෙක්නේ. එයාට ඒදී එතනින් තමයි පටන් ගත්තේ. එහෙමයි. ඊට තව අවස්ථාවක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේ නමකට අලුතෙන් පැවිදිච්ච කෙනෙකුට සාරිපුත්තයන් වහන්සේ ඉතින් හරියට අසුභ භාවනාව ගැන කියලා දෙනවා. කියා දෙනවා ඒ ස්වාමීන් වහන්සේට වැඩින්නේ නැහැ අසුභ භාවනාව. එහෙමයි. ඉතින් බුදුන් වහන්සේලා කියනවා නෑ සාරිපුත්තෝ එයාට ඒක හරියන්නේ නැහැ කියලා. බුදුන් වහන්සේ මොකද කරන්නේ මේ ලස්සන ස්වාල නෙළුමක් මවලා දෙනවා මෙයාට. මේ නෙළුම අරමුණු කරගෙන භාවනාව වඩන්න කියනවා. එහෙමයි. රන් නෙළුමක් ඒක. ඒක ටිකෙන් ටික පර වෙලා යන ස්වභාවය දැකලා ඒ ස්වාමීන් වහන්සේ අනිත්‍ය වැටෙනවා. කියනවා සාරිපුත්තේ මෙයා මේ කාලයක් රත්තරන් කර්මාන්ත නිලීච්ච කෙනෙක් කියනවා. රත්තරන්ගේ කතපොත ගා හිටපු නිසා එයාට අර අසුබ අරමුණ හරියන්නේ නැහැ කියන එයාට. එහෙමයි ස්වාමී. දෙච්චර ප්‍රඥාවක් තියෙන බුදුන් වහන්සේට මේ දකින්න තරම් පුජ්‍යලගේ අභ්‍යන්තරය දකින්න තරම්. එහෙමයි. හරි පුදුම සාගතයි. සමහර ස්වාමීන් වහන්සේලාට එහෙම කෙටියෙන් කියන්නේ නැහැ. සාමාන්‍ය ධර්ම දේශනා කළේ යවනවා ඉතින්. එයා වීරයෙන් උඩ කරගන්න. ඇතැම්මට එහෙම නැහැ කෙටියෙන් ධර්ම දේශනා කරනවා. එහෙමයි ස්වාමී. මේ ප්‍රමාණි දන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඒතර මේ ගාථාවම දැන් බලන්න අපිට මේක බැලුබැලමට ලොකු යහපතක් සිද්ධ වෙයි කියලා හිතන්න බෑනේ මේ වගේ. යෝ අපදුට්ටස්ස නරස්ස දුස්සති. තව කෙනෙක් ගැන කිපෙන්නේ නැති කෙනෙකුට නිකලෙස් සිතක් ඇති පිරිසුදු හිතක් ඇති කෙනෙක් ගැන කිපුණොත් එහෙම තස්ය බාලං පච්චේති පාපං. ඒ පාපෙන් එයා විපාකේටපත් වෙනවා විපාකේ ඉඳින්නවා කියනවා. සුකුමෝ රජෝ පටිවාතං කිත්තෝ. උඩු උලඟට දාපු දුහිල්ලක් නැවත තමන් ඇඟට වැටෙනවා වගේ ඒ විපාකේ තමා කරා එනවා කියනවා. දැන් මේක අපිට අලාභය කියන්නේ අපිට මේක ලොකු කාරණයකට වැටෙන්නේ නැහනේ. වැටෙන්න ඕන දෙයක්ම නොවේ හැටියට. වැටෙන්නේ නැහැ. ඒක තමයි අලාභය මහත්තයා. මේ වැනි මේ සූත්‍ර දේශනාවෙන් දැනගන්න පුළුවන් අපේ යුගයේ වෙනස. එහෙමයි. අපි මහලුකට දිනුන කිව්වට උපකරණ අටවගත්ත දිනුනන මහත්තයා මේ කාලේ තියෙන්නේ. නේද? එහෙමයි. ඒකත් ජෙනරේෂන් එකකින් ජෙනරේෂන් එකකට. අපි දැන් කම්පියුටර් හැදුවන කාමරය පුරාම ඊළඟ කෙනා එක ටිකක් පොඩි කරලා හැදුවා. නේද? ඊළඟ කෙනා තව ටිකක් පොඩි කරලා දිනු කරලා හැදුවා. ඒ වගේ ගඩලෙන් ගඩල පරම්පරාවෙන් තියලා හදපු එකක් මිසක මේකේ මේ ලොකු වැඩකාරයෙක් නෑ කවුරුත්. මිනිස්සුන්ගේ දියුණුවක් කියලා දෙයක් විශේෂයෙන් දකින්න නෑ මහත්තයා. ඒ සියල්ල ඉක්මවන සාත්‍රුන් වහන්සේගේ ආශ්චර්යය ඒකනේ. උදෙසා අපිට පැහැදෙන්න තියෙනවා නේද? හැම තියෙනවා මහත්තයා. දැන් බලන්න මේ කාරණා වැටහුණානේ තුන්. එහෙමයි. මෙච්චර දෙයක් මේ සුළු අපිට මේ පොඩි කාරණයක් මේ පොඩි ගාතාවක්. එහෙමයි. මේක වැටහිලා දැන් මේ බ්‍රාහ්මණයත් මේ පැවිදි වෙනවා. අරහතටපත් වෙනවා. එතකොට ඒ වගේ වැටහෙම් නෝනක් කොච්චරද නේද? එහෙමයි. අපිට හිතාගන්න මේ කල්ල නම් හිතාගන්න බෑ. එහෙමයි. ඒ කුසල් දහම් ගැන තිබුණ සංවේදීතාවය
අද මිනිසුන්ගේ නැත්තට නැත්තර. ස්වාමීන් එකවර මේ නුවණට ස්පර්ශ කරගනිමින් නුවණ අවදි වෙන අන්දම ඔබ වහන්සේ මතක් කළා වගේ ඒ පින්වන්තයන්ගේ අසිරිය ස්වාමීන්. ඕනේ. සාතු සම්පත්තිය ලැබුණා කියන්නේ නේද? එහෙමයි. ජීවමාන මුණ ගැහෙනවනේ. එහෙමයි. ඒතර දැන් මේ හඬින් මේක ඇහිද්දි ඇත්තටම ප්‍රබලතාවය වැඩි මාත්‍ය. එහෙමයි. භාග්‍යවතුන්සේ හඬින් මේක ඇහිද්දි ප්‍රබලතාවයක් තියෙනවා පැහැදිලිවම. එහෙමයි. භාග්‍යවතුන්සේ මේ ගොඩක් අවස්ථාවල උපකාරක අවස්ථා තියෙනවා තරුණ ස්වාමීන් වහන්සේලා නොමග යන්න හදද්දි භාග්‍යවතුන්සේ ඉර්ධියෙන් ආලෝකයක් නිකුත් කළ ගාථාවක් දේශනා කරනවා. ගාථාව ඇහිද්දි අරහත්ත්වයට වෙනවා. එහෙමයි. හරි පුදුමයි. ඒතර එහෙම අවස්ථා ගොඩක් තියෙනවා. තරුණ ස්වාමීන් වහන්සේලා කාන්තාවනි සමාරුවට එන්න යද්දී එහෙම බුදුන්සේ ආලෝක ධාරාවක් නිකුත් කරලා ගාථාවක් කියනවා. ඒ ගාථාව භාග්‍යවතුන්සේ හඬින් ඇහිද්දි අතනින් බේරන විතර නෙවෙයි අරහත්ත්වයට වෙනවා කියනවා. එහෙමයි ස්වාමීන්. හරි පුදුමයි. ඒතකොට එක අවස්ථාවක් තියෙනවා මේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් කැලේ ගිහිල්ලා භාවනා කරගෙන ඉන්නවා. ඉතින් වෙසඟනක් ඒ කැලේට එනවා. එයා එන්නේ තව මිනිහෙක් එනවා කියලා හම් වෙන්න එන්නේ. එමස එන්න පරක්කුයි දැන්. ගොඩාක් කියලා මෙයා ඉන්නවා එන්නේ නැහැ. මෙයා ඉතින් කැලේ ඇවිදදී දකින්න තරුණ ලස්සන ස්වාමීන් වහන්සේ නමක් ගහක් යට ඉන්නවා. ඉතින් ගිහිල්ලා මෙයා මේ නටුන් නටනවා ඇඳුම් එහෙම කරනවා නොයෙක් විකාර දැක්කුවා දැන්. පොළඹව ගන්නවා. එහෙමයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඇස් දෙක කරලා බලනවා. තේරුණා දැන් මෙයා මේ මොකටද කරකෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ විදර්ශනා නුවණට හිත පිහිටව ගන්නවා. බුදුන් වහන්සේ ලස්සන ගාථාවක් කියන වෙලාවේ. ඒ අවස්ථාවට අනුකූලව අනිත්‍ය දකින්න කියලා. කියනවා මේ ස්වාමීන් වහන්සේ ඇස් දෙක පියාගත්තේ අරහත්ත්වයට වෙලා. එතරම් අරහත්ත්වයට වෙන බුදුම කියන්නේ. ඒ අවස්ථා ගණනාවක් තියෙනවා ගාථා දේශනා කරපු අවස්ථා. එතකොට කොච්චර ලාභයක්ද? එහෙමයි සර්. කොච්චර ලාභයක්ද? ඉතින් මේ වගේ මේ ගාථාව බුදුන් වහන්සේ දේශනා කරා ධම්මපදයේ අපිට මුණ ගැහෙනවා මේ කෝක කියන බලුවැද්ද සම්බන්ධයෙන්. ලස්සන සිදුවීමක් තියෙනවා මේ අහිංසක ස්වාමීන් වහන්සේ නම පින්නපාතේ වඩින උදේ. පින්නපාතේ වඩිද්දී බලුවැද්දෙක්, ඒ කියන්නේ බල්ලු අරගෙන දඩේම යන වැද්දෙක් මේ දඩේමට පිටත් වෙනවා. ඒතර මේ දඩයක්කාරයා දකිනවා ස්වාමීන් වහන්සේ පින්නපාතේ වඩින්න මගට බහැලා ඉන්නවා. දැක්ක ගමන් මෙයාගේ ටිකක් හිත අපහදිනවා. එහෙමයි. මේ පව්කාරකම හැටිනේ. අදටත් එහෙමනේ මාත්‍ය. අදටත් මිනිස්සු අතර තියෙනවා තාම මේ මිත්‍යා දෘෂ්ටිය උදේට හාමුදුරනම දකින්න හොඳ නැහැ කියලා ඉස්සෙල්ලා. ස්වාමීනි උපක්‍රමයෙන් අපේ ජාතිය මත මේ කවටුව මාත්‍ය. එහෙමයි. ඊට පස්සේ උදේට මුණ ගැහෙන්න හොඳ නැහැ දවස හොඳ නැහැ. අසුබ ලකුණක් හැටියට. එහෙමයි. නේද? මේ උදේවස මහලුකොට බුදුමහි රත්න මේ මංගල සූත්‍රය කියනවා. එහෙමයි. සමනානංච දස්සනං කියන මංගල කාරණයක් හැටියට. එහෙමයි. මුත් පාන්දර හාමුදුර කෙනෙක් මුණ ගැහුනොත් එහෙම ඒක මම බොහොම අසුබ ලකුණක් හැටියට නිමිත්තක් හැටියට තමයි සුවාරගන්නේ. අපේම සැපත විනාශ කරන මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටි ඇත්තටම ඒවතින් මේ ධර්මය ඇහිලා තතරගෙන බැරන වැඩන්නේ. එහෙමයි ස්වාමී. නේද? එහෙමයි. ඉතින් ඒ වගේ අර බලු ඇද්දට මේ බලු ඇද්ද කියලා කියන්නේ බල්ලෝ රැණ කරන් තමයි දඩමේ යන්නේ. මම දැකලා තිනවා අපි කැලෑව දසපක ඉද්දි මේ ඒ බල්ලෝ පස් හය දෙනෙක් අරගෙන මහත්තේ දඩමේ යන්නේ. ඒ බල්ලොන්ට මස් දීලා පුරුදු කරලා. උන් දන්නවා සතෙක් මරුත් උන්ට මස් ටිකක් හම්බ වෙනවා කියලා. එහෙමයි. මේ ගමේ ගොඩේ නැටි බල්ලෝ පුරුදු කරලා තියෙනවා මහත්තේ. එහෙමයි. ඉතින් දැන් මුවෙක් එහෙම දැක්කොත් මම දැක්කේ එහෙම අස්සේ ලොකු අන්තට්ටුව තියෙන ලොකු මුවෙක් ලස්සනයි. ඌ කැලේ මැදින් දුවගෙන ගියා. ගොඩාක් ඌ වෙහෙසටපත් වෙලා හිටියේ මම දැක්කා. ඒ සතා ගිහිල්ලා විනාඩි 10කින් විතර බල්ලු රැණක් කිනෝ පිටිපස්සේ. උන් ටිකක් ගොඩෝ දුර ඉඳලා දුවගෙන ඇවිල්ලා තියෙන්නේ. උන්ට ඉව තියෙන නිසා උන් අතාරින්නේ. අතාරින්න අර සතා පස්සෙම යනවා. ගිහිල්ලා සතත් හැටි වැටලා කොහේ හරි වැටලා ඉන්නවා. වාඩිලා ගිහිල්ලා අල්ල ගන්නවා. ඉතින් මෙයා මේ ක්‍රමයට තමයි මේ දඩේම කරගෙන හිටියේ. ඉතින් මේ හාමුදුරුවෝ දැක්ක ගමන් මේක හිත අපහැදුනා. අපහැදිලා දැන් මෙයා ගියා බලන්න පාන්දර ගියේ කිසිම දඩේම කරගන්න බැරි වුණා. බැරිලා දැන් හිතත් අවුල් වෙලා මම දැන් එද්දි අර ස්වාමීන් වහන්සේ පින්නපාතේ ගිහිල්ලා නැවත වඩිනවා. එහෙමයි. නැකිද්ද මේ මනුස්සයාට හිතුණා මේ කාලකන්ණි හාමුදුරුවෝ දැක්ක හින්දාමයි මේක උනේ මට. අද මට හිස්සතින් එන්න උනේ මුන්දගේ තිබ්බ මුස්පෙන්තුකම හින්දා මං කරන්නම් වැඩක් කියලා. දැන් අර මෙයා හිතුවේ දඩේමක් ලැබුණ නැත්නම් මේ ස්වාමීන් වහන්සේ නිසා කියලා. එහෙමයි. අර සමහර මිනිස්සු ඉන්නවා මහත්තයා මේ ගෙස් කරලා හිතනවා. දැන් මෙයා සෑහෙන යහපත කරගත්ත මරණය මත නිරේ මේ මනුස්සයා. එහෙමයි. මොකද මේ ස්වාමීන් වහන්සේ ඉතලෙන් අනිනවා මෙයා. අර Tamanට හිතෙන දේම සත්‍ය කියලා බාර ගන්න හොඳ නැහැ. නේද? එහෙමයි. මේ සැකේ කියන එක සත්‍යයක් වෙන්න බෑනේ. මේක ගොඩක් අයට මේ ප්‍රශ්න තියෙනවා. එහෙමයි. එහෙනම් මෙයා හිතුවා මේක නිසා තමයි මේ දේ උනේ. මේක ඇත්තටම කියන්නේ මානසික රෝගයක් වගේ දෙයක් ඔය. සැක කර ඉන්න එක දැන් පවුල් වල හරියට තියෙනවනේ.
පවුල් වල හරියට තියෙනවා දැන් බලන්න පවුල් ප්‍රශ්න නෝනා කාත් එක්ක හිනා වුණොත් ප්‍රශ්නයක්. මහත්තයා නෝනාත් එක්ක හිනා වුණොත් ප්‍රශ්නයක්. නෝ වෙන කෙනෙක් එක්ක. ඒ වගේ සැකේ කියන එක මිනිසුන්ට තියෙන. දැන් මෙයාත් ඊට සැකේ තුන මෙයාට මේ හාන්දරෝ දැක්ක හින්දා තමයි මට දඩේ මන්නේ තුනේ කියලා. එහෙමයි ස්වාමීනි. අපිට මෙයා කේන්ති මොකද කරේ මේ බල්ලු රැණත් අරගෙන මේ ස්වාමීන් වහන්සේට කවවන්න බල්ලු උසු ගන්නවා. ඉතින් බල්ලුට දුව ස්වාමීන් වහන්සේ ඉන්න පැත්තට එද්දි මේ හපන්න එද්දි ළඟ පොඩි ගහක් තිබුණා. සඳ ගහට ගොඩ වුණා. ගොඩ වුණාට පස්සේ දැන් බල්ලුට බිම අරමසනුවේ කේන්ති ගියා. දැන් බල්ලේ කැපි නැහැ නේ. එහෙමයි. මෙයා මොකද කරේ මේ ඊතලයකින් යට ඉඳලා ඊතලෙන් අනිනවා දැන් ස්වාමීන් වහන්සේ කකුල්ල. එහෙමයි. එක කකුල අනින්ද අනිත් කකුල තියෙනවා. ඒ කකුල අනින්න අනිත් කකුල තියෙනවා. ඒ විදිහට කකුල හිල්ලෙනකම් මේ වැද්දා මේ ඊතලෙන් යන්න මහත්තයා. මේක ප්‍රායෝගික සිද්ධියක්. ඔය අතර දැන් ස්වාමීන් වහන්සේ දඟලද්දි පෙරවෙන හිටපු සිවුර ඇඟින් වැටුණා. එහෙමයි. ගහවට දඟලනකොට වැටිච්ච ගමන් ඒ සිවුර වැටුනේ අර බලු වැද්දේ ඇඟට. හරිද? ඇයි වැද්ද සම්පූර්ණ සිවුරෙන් වැහිලා ගියා. එහෙමයි. බල්ලට හිතුවා ස්වාමීන් වහන්සේ තමයි මේ වැටුනේ කියලා. සිවුරෙන් සම්පූර්ණ වැහිලා අර බල්ලු රෑනේ වට කරගෙන හපන්න ගත්ත අර මිනිස්සයාව. එහෙමයි. එයා හිතුවේ අර ගහවඩු හාන්දුර තමයි වැටුනේ කියලා සිවුර වැටෙද්දි වැටුන අර වැද්ද ගැඟ උඩට බල්ලට අතහැරියේ නැහැ මහත්තයා රෑනම කෑවර මිනිස්සයාව. එහෙමයි. ඒ මිනිස්සයා එතනම මලා. එතනම ඒක විපාක දුන්නා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ ටිකක් මේ හිතට හරි ගියේ නැහැ. මිනිස්සෙක් මරනවා දැක්ක සිවුර වැටිලා තමයි ගුණෙත්. ඊළ බුදුන් වහන්සේ සිද්ධිය කිව්වා නේ ස්වාමීන් මෙහෙම දෙයක් වුණා. මගේ තුමුත් වරදක් වුණාද දන්නේ නැහැ කියලා. එහෙමයි. ඒක නෑ නෑ ඔබගේ අතින් කිසි වරදක් වුණේ නැහැ. ඒ මිනිස්සෙක් තියෙන පෞකාරකම නිසා තමයි උනේ කියලා. තව අතීත කතාවක් දේශනා කරා. ওই සිද්ධියම වුණා කියලා ওই විදිහට. එහෙමයි. කොහොමද මේ අතීතේ වෙද මහත්තයෙක් ඉඳලා තිනවා. දැන් වෙදකම මෙයා ටිකක් සරු නැහැ. කිසිම ආදායමක් ලැබුණේ නැහැ කාලයක්. ඉන්නවා දැන් ලෙඩෙක් ඉන්නේ නැහැ ලේසිකට. මෙයාට ආදායම මාර්ගය වැටුණා මෙයාගේ. මෙයා මොකද කරේ? මිත්‍යා ක්‍රමයක් හිතුවා කීයක් කර උපයව ගන්න. පොඩි ළමයි ටික සෙල්ලම් කරන තැනකට ගිහිල්ලා දැන් මෙයා හිටින ඉඳි දැක්ක ගස් බෙනයක් උඩ. ගහක පොඩි බෙනයක සර්පෙක් ඉන්නවා දැක්කා. සර්පෙක් කොටේ දාගෙන ඉන්නවා දැක්කා මෙයා. බලන්න අසපුරුෂකම මෙයා කල්පනා කරා එහෙනම් මේ සර්පයා ලව්වා ළමයෙකුට කවවගෙන ළමෙක් කවවලා ඒකට බෙහෙත් කළ කීයක් කර හොයාගන්න ඕන කියලා. එහෙමයි. මොකද කරේ මේ ළමයට කතා කළකෝ ළමයි නියාන් අතන ඉන්නවා සැල්ලිහිණි පැටියෙක්. අර බෙනේ ඉන්න සැල්ලිහිණි පැටියෙක් ගිහලා අල්ලගන්න කිව්වා. පොඩි උන් කැමති ඉන්නේ කුරුල්ලන්ට. මොකද කරේ ගහට නැංගලක පොඩි එකෙක් අර ගස් බිනස් රත දැම්මා. අත දාගම සර්පේ වහුණා. ළමයට තේරුණා සර්පෙත් තමයි මේ කියලා. මෙයා මොකද කරේ? එහෙම අරගෙන සර්පය ඇදලා දැම්මා එළියට. එළියට දානකොට වැටුනේ වෙදාගේ ඇඟට. එහෙමයි. ඒ වෙලාවේ සර්පයා ගහලා වෙද එතන මැරිලා යනවා මහත්තයා. මේ වගේම සිදුවීමක්. එහෙමයි. ඉතින් බුදුනා දේශනා කරලා දැන් බලන්නේ ඔය වගේ සිදුවීම් අදත් තියෙනවානේ. වෙදකමේදී වෛද්‍යරුන් වතින් පවම හරියට මේ ඒ වගේ අකටයුතුකම් වෙනවානේ. සල්ලි නිසා. එහෙමයි. දැන් මට ආරංචි වුණා මේ මම දන්න හිතවත් කෙනෙක් ඒ ඉතින් යාගේ ඔපරේෂන් එකක් ඉදලා ඒ ડોක්ටර් අහනවලු ඉතින් ඉන්ෂුරන්ස් එකක් තියෙනවද කියලා. එහෙමයි. ඔවුනේ ආදායම මාර්ග මොනවාද කරන්නේ? ඒ ඔක්කොම අහනවා. ඒ අනේ තමන්ට කීයක් ගන්න පුළුවන්ද? කීයද ගාණ කියන්න පුළුවන්ද කියලා තීරණය කරන්නනේ. එහෙමයි. එච්චර මිච්ඡා ආජීවයක්ද? ස්වාමීනි මේ ලෝකේ කියන්නේ මේ දුක සැප ලාභ වෙනස් වෙමින් සම්මුඛ වෙනවා කියන අදහස නැතුව ඒවා උපයන්නම හදනකොට වෙන විපත්තිය සහ විපත්ති මහත්තයා මේක මේ හරිම අසාධාරණයි. ඒ කියන්නේ මොකද සූරා කෑම කියන එක? එහෙමයි. නේ සූරා කනවා කියලා කියන්නේ අපිට වෙන එකක් නෙවෙයිනේ. කමක් නැහැ අනිවාර්යෙන් මිලක් තියෙනවා. සේවාවක් කරොත් ඒකට යම් මුදලක් ගන්න ඕනේ. භාණ්ඩයක් නම් මුදලක් ගන්න ඕනේ. නමුත් අර සූරා කන්න හොඳ නැහැනේ. අසාධාරණ ලෙස. එහෙමයි. කර්මඵල ගැන මාත්‍රික විශ්වාසයක් නැති නිසා ඔක වෙන්නේ. මාත්‍රික විශ්වාසයක් තියෙනව කරන්නේ මොකද? කොහොම උපේලා තින් කොච්චර කල් ජීවත් වෙන්නද? එහෙමයි ස්වාමී. නේද? අවුරුදු 60 70කට ඔය 60 70න් අපි භාගයක් ඉවරලානේ පටන් ගන්න අපි ජොබ් එකක් කරන්න පටන් ගන්න ඉගෙනගෙන එනකොට ජීවිතේ භාගයක් ඉවරයිනේ. ඒ ඉන්න සුළු කාලේ සල්ලි හම්බ කරන්න කියලා ඔය මිච්ඡා ආජීවයෙන් ඉඳලා මන්ත්‍රී නිරේ යන්න ඕනේ මහත්තයා. එහෙමයි. මනුස්සලෝකයට ආවත් දාසකම් තමයි කරන්නේ. එහෙමයි ස්වාමී. දාසකම් අදටත් පුදුම කියන්නේ මෙච්චර දිනුන තාම ගොන් කරත්තේ තියෙනවනේ. අශ්ව කරත්තේ තියෙනවනේ. බලන්න මේ සදාට කොච්චර වෙහෙසක්ද මහත්තයා. නේද? ඒ බරක් තියලා ඒ ඇඳ තියන්නේ බෙල්ල උඩින්නේ. එහෙමයි. අදටත් සත්තුන්ගෙන් සීසාන දැන් තියෙනවනේ. ඒතර එයාලම අරගෙන ආපු පාපේ ගෙවන්නේ.
එහෙමයි. මොනවත් හම්බෙන කන්න ටිකක් හම්බෙන බොන්න ටිකක් හම්බෙනවා. ඒකත් දුන්නොත් විතරයිනේ. එහෙමයි ස්වාමී. නේද? ඒතර මේ මිච්ඡා ආජීවයෙන් ජීවත් වෙන නිසා මිච්ඡා ආජීවය කියන විශාල පාපයක්. පැවිද්දන්ටත් ගිහියටත්. ගිහියටත් ඒකෙන් පාපය සිද්ධ වෙනවා, පැවිද්දයටත් පාපය සිද්ධ වෙනවා. බුදුන් දේශනා කරා අපිට ආජීව පාරිශුද්ධිය කියන එක පවත්වා ගන්න කියලා. එහෙමයි. සිව්පස්සේ උදෙසා වැරදි ක්‍රම පාවිච්චි කරන්න එපා කිව්වා. චාටු බස් කියන්න එපා කියලා තියෙනවා. රවට්ටන්න එපා කියලා මිනිස්සු සිව්පස්සේ ලබා ගන්න. එහෙමයි ස්වාමී. මොකද විශාල පාපයක් ඒක. විශාල පාපයක්. ගිහි කෙනාටත් එහෙමයි. Taman ජීවත් වෙන ක්‍රමේ ජීවනෝපාය ධාර්මික විදිහට කරන්න ඕනේ. ධාර්මික විදිහට කරේ නැත්නම් විශාල පාපයක් සිද්ධ වෙනවා. දැන් මේ වැද්දා මේ මස්වත් දෙක් සත්තු මරණ කෙනෙක්. එහෙමයි. අර ස්වාමීන් වහන්සේට ඇනලා විශාල පාපයක් කරගත්තානේ. එතකොට මේ කලිමුත් ඒකමයි කරගත්තේ. මොකද අර සර්පෙක්ගේ කතාව. එහෙමයි. ඒ නිසා දැන් මේව අහලා දැන් මේ කතන්දර විතරක් වුණොත් වැඩන්නේ නේද? එහෙමයි. පෙරලා තමන් කරා විපාක එන බව නිතර සිහි කරන්න ඕනේ. නිතර සිහි කරන්න ඕනේ. දැන් ඔය විචා ආජිට යොමු වෙන්නේ මොකක් හෝ ලාභය බලාගන්නේ. කීයක් කර ගන්න බලාගෙන. එහෙමයි. ඒ පළියට එක් කරන්න හොඳ නැහැ. ඒ ලැබෙන පළියටම ගන්න හොඳ නැහැ. දීපු පළියටම ගන්න හොඳ නැහැ. මොකද විපාකයක් තියෙනවා ඒකේ. ස්වාමිනී දුකසේ හරි මේ දුෂ්කරතාව ඉවසාගෙනම ධර්මයේම ධර්මානුකූලවම ජීවිතය ධර්මානුකූල ආජීවයෙන් යුතුවම ජීවත් වෙන්න තියෙන අවස්ථා. සමහර දුෂ්කර වෙන්න පුළුවන් ඇත්තට. එහෙමයි. නමුත් ඒ දුෂ්කරතාවෙන් හරි දෙයක් කරොත් බොහෝ කාලයක් යහපතම පවතිනවා. එහෙමයි ස්වාමී. බොහෝ කාලයක්. නැත්තම් බුදුන් වහන්සේ දේශනා කරේ හරියට මේ තමන්ටම තමන් හතුරෙක් විදිහට ජීවත් වෙනවා කියලා. අධර්මික ජීවත් වෙනවා කියන එක. තමන්ටම හතුරෙක් වගේ කියනවා. එහෙමයි. ඒ කියන්නේ මොකද මේ තමන් කරන පාපේ තමන්ටමනේ විපාක දෙන්නේ. හතුරුකම කරගන්නේ තමන්ටමයි කියනවා. ස්වාමිනේ එතනදී තව කරුණක් විමස ගන්න අවසරයක් ලැබේවා. තමන්ටම හතුර වෙන විදිය. අර දැන් අපිට ක්‍රෝධ කරන අවස්ථාවේ පෙරලා ක්‍රෝධ කරන්න තමන් එළමුණොත් එහෙම ක්‍රෝධයම අපිට විපත්ති වෙන විදිය. ස්වාමිනේ උඩුහුළඟට දැම්මු දූවිල්ල පරිද්දෙන් අපි යට වෙන ආකාරය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ වදාළ පොතේ යාළු විමස ගන්න හිතෙනවා. මොකද මේ විශේෂයෙන් දැන් මේ වගේ කාරණාද අපිට ඉස්සලාම තියෙන්න ඕනේ කර්ම විපාක ගැන විශ්වාසයක්. එහෙමයි. නේද? කර්මය හා ඒක විපාකයක්. ඒකේ ෆීඩ්බැක් එකක් තියෙනවා කියලා. එහෙමයි. අපි යමක් කරොත් ඒක විපාකයක් තියෙනවා. යමක් හිතලා කතා කරනවා නම් විපාකයක් තියෙනවා. හරි පුදුමයි අපි කතා බහින් පව කරන රැස් වෙනවා මහත්තයා. එහෙමයි ස්වාමී. සිතාමතා අපි චේතනාත්මකව කයින් ක්‍රියා කරත් වචනෙන් කතා කරත් මනසින් හිතුවත් විපාකයක් තියෙනවා. එහෙමයි. අතිශයින්ම දරුණු මාතෘකාවක් ඔය. ඒ කියන්නේ විශාල ප්‍රසාදයක් තියෙනවනේ මම මේ කරන කියන හිතන පතන හැම දෙයකින්ම මට කර්මයක් රැස් වෙනවා කියලා. එහෙමයි. ඒක නැති වුණාම තමයි ඔය වැරදි වලට පෙළෙන්නේ මහත්තයා. මේ රුපියල් 2-3ට බොරු කියනවනේ. සුළු ලාභෙට. නේද? සුළු ලාභෙට කොච්චර බොරු කියන අය ඉන්නවද? කොච්චර වංචා කරන අය ඉන්නවද? එතකොට ඒකේ අර ඒ සුළු ලාභය ගැන විතරයි හිතන්නේ. ඒක ප්‍රතිඵලය ගැන හිතන්නේ නැහැ. ප්‍රතිඵල ගැන හිතන්නේ නැහැ. සමහර අය ඉන්නවා මහත්තයා මේ මෙච්චර දියුණු ලෝකේ තාම දාසකම් කරන තැන් තියෙනවනේ. එහෙමයි. ඇත්තටම දාසකම් තමයි සුළු දෙයක් දෙන්නේ යට යපෙන්න. කන්න ටිකක් විතරයි දෙන්නේ සමහරට. ඇඳුමක් කරන් දෙයි කාලේ සැරයක්. දාසිකක් වැඩ කරන්න ඕනේ. එහෙමයි. ඒක ගෙවන්න වෙන්නේ ආධාරම කිදු රුපියල් දේවල්. ස්වාමිනේ එතකොට මේ අන්තිමට සතුරුකම් කරගන්නේ අපිට අපිම විසින්ද කියලා හිතන්නේ. තමන්ටමයි හානි කරගන්නේ. එහෙමයි ස්වාමී. මොකද මේ බුදුනස් වදාළ ඒක. ඒක හරියට මේ බාලයා ඒ පව්කම් කරන්නේ තමන්ට තමන් හතුරෙක් විදිහට කියනවා. එහෙමයි ස්වාමී. වෙන කෙනෙක් නෙවෙයි හතුර වෙන්නේ. තමන්මයි තමන්ට හතුර වෙන්නේ. ඉතින් ඒ නිසා මේ බොහොම මධ්‍යස්ථව කල්පනා කරන්න බුදුන් දේශනා කරා දැන් කර්මඵල ගැන විශ්වාසයෙන් නැති අයට ඒ කියන්නේ විශ්වාසයක් එන්නේ නැත්තම් මධ්‍යස්ථව හිතන්නේ කිව්වා. අපන්නේ සූත්‍රයේ මේ ලෝකේ සම්මතනේ වැරදි කියලා. නේද? එහෙමයි ස්වාමී. අපි බලමු වැරදි කාමසේන කියන ගොඩක් අය පිළිගන්නේ ඒක වරදක් කියලා. කැමැත්තෙන් කැමැත්තෙන් සිදු වෙනවා නම් ඒක හරි කියලා හිතන ගොඩක් අය. බුදුන් දේශනා කරන්නේ නැහැ. කැමැත්තෙන් වුණත් ඒක වරදක් කිව්වා. අකුසලයක් කිව්වා. ඒක අදටත් මෙච්චර පිරුණත් ලෝකේ අදටත් එහෙම නෙමෙයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව මේ ධර්මයට අනුව හිතන්න දක්ෂ නැත්තම් මධ්‍යස්ථව හිතන්න කියලා. ඔව් මධ්‍යස්ථවත්. ඇත්තට මේ හොඳම ක්‍රමය තමයි මධ්‍යස්ථ හිතන එක. මොකද අපිට කර්මඵල කියන අපි දැක්කේ නැහැ සියසි. නේද? එතකොට නිරේත් පිරේත් ලෝකෙ අපි සියසින් දැකලා නැහැ. මධ්‍යස්ථ හිතන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපන්න සූත්‍රය ලස්සනට කියනවා. එහෙමයි. කියනවා මේ දැන් කුසල පිළිගන්නේ නැති අයට ඇස්සල් බලන්න කියනවා මේ ජීවිතේ සම්මතයි මේක වැරදි කියලා. සතුන් මැරීම කියන එක නිවැරදියක් කියලා සම්මත නැහැ නේ මහත්තයා. එහෙමයි. වැරදිනේ.
වැරදි දෙයක් නෙවෙයි. රජ්‍ය වලින් එක එක ආණ්ඩු වලින් දැන් මෙයා මරන්න කියලා සම්මත කරගත්තට සතුන් මැරීම කියන එක වරදක් කියලා සම්මතයි අදට. එහෙමයි. ඊට පස්සේ සොරකම කියන එක කොච්චර පිරිච්ච සමාජයක වුණත් සොරකම කියන එක සම්මතයි වරදක් හැටියට. නේද? එහෙම නැත්තම් ප්‍රාණඝාතය. අපි සතුන් මර්ගය අපි තිරසන් සතු විතරයි කියලානේ. ප්‍රාණඝාතය කියන එක වරදක් කියලා ලෝකයේ අද පිළිඅරන් තියෙනවනේ. ඕනම සමාජයක. එහෙමයි. ප්‍රාණඝාතය වරදක් නෙවෙයි නම් මිනිසෙක් මරුවත් වරදක් නෙවෙයි ඒකට. නේ සතෙක් විතර නෙවෙයිනේ. එහෙමයි. එහෙම නෑ. ප්‍රාණඝාතය කියන එක හොඳ නැති දෙයක් බවට ලෝක සම්මතයක් තියෙනවා. එතකොට සොරකම කියන එක වරදක් හැටියට ලෝක සම්මතයි. එහෙමයි. කර්මඵල පැත්තකින් තියලා ගත්තම කොහේදී වුණත් හොරකමක් කරලා වුණොත් ඒ නීති වලින් දඬුවම් විඳින්න වෙනවනේ. එහෙමයි. නීති සම්මත කරගෙන තියෙනවනේ මිනිස්සු. හොරකම් කරොත් දඬුවමක් තියෙනවා කියලා නීති සම්මත කරලා තියෙනවා මේ දඬුවම දිය යුතුයි කියලා. ඊට පස්සේ වැරදි කාමසේවන කියන එක මාත් අදටත් කොච්චර පිරිච්ච සමාජයක වුණත් නින්දා ලබන දෙයක්. හරි පුදුමයි ඒක. එහෙමයි ස්වාමී. දැන් මේක බටහිර සමාජ පිළිගන්නේ නැහැ කියන්නේ වැරදි කාමසේවන කියන වරදක් කියලා. එහෙමයි. අදටත් ඒ ජනාධිපති කෙනෙක්ගේ මට මතක පහුගිය කාලේ ඒක රටක වුණා වැරදි සම්බන්ධයක් ආරංචි වුණා පුදුම නින්දාවක් විඳින්නුනේ. ස්වාමීනි ඒ හේතුව නිසා ඒ සමාජය නිරන්තරයෙන්ම ප්‍රශංසාවට බඳුන් නොවේ ඒකාන්තයෙන්ම නින්දාවට බඳින. ඒක පුදුම ඒකයිද? ඒගොල්ලෝ පිළිගන්නේ නැතුණාට ඒක වරදක් කියලා. එහෙමයි. එහෙම දෙයක් වුණාට පස්සේ නින්දා ලබන්න එනවනේ. එහෙයි. නේද? එහෙමයි. එහෙම දෙයක් වැරදි සම්බන්ධයක් මෙහෙම එකක් තියෙනවා කියලා ආරංචි වුණා. ඒක නින්දා ලබන කාරණයක්. එහෙමයි ස්වාමීනි. නින්දා ලබන කාරණයක්. ඒක පුදුමයි. ඊට පස්සේ බොරුව කියන එක බොරු කියනවා කියන එක දැන් අපි බලමු මෙහෙම දැන් අපේ රටේ ගමුකෝ මාධ්‍ය වල කිසි සදාචාරයක් නැහැ. දේශපාලන කරන්නගේ කිසිම සදාචාරයක් නැහැ. කමෙන් බොරු කියනවා අපි කවුරුත් දන්න බොරු කියනවා. හැබැයි නිකම්ම ඇමති කෙනෙක් බොරුවක් කියලා අහුනොත් නින්දා ලබන්න වෙනවනේ කොහොමද? කවුරු ප්‍රශංසා කරන්නේ නැහනේ. එහෙමයි ස්වාමීනි. නේද? මාධ්‍යයක බොරුවක් දැම්මොත් අපි හිතමු බොරුවක් දාලා ලොකුවට ඇත්ත වගේ දාලා ටික දවසකින් ඔප් වෙනවා බොරුවක් කියලා. ඒ මාධ්‍යෙට නින්දා විඳින වෙනවනේ. මේ රට මේ ලෝකේ සම්මතයි බොරුව කියන අකුසලයක් කියලා. එහෙමයි ස්වාමී. නේද? ඊට පස්සේ මාතේ ඔය මත්පැන් මද්ද්‍රව්‍ය භාවිත වුණත් අපි හිතනකොට දැන් සීත රටවල පාවිච්චි කරනවා සීත දේශගුණ නිසා පාවිච්චි කරනවා කියලා නෑ. හොයලා බලද්දී ඒ අම්මා තාත්තා අකමැති තමන්ගේ දරුවෙක් මත්පැන් වලට යොමු වෙනවට. එහෙමයි. ඒ මිනිස්සුත් අතර තාමත් සම්මතයි ඩ්‍රින්ක්ස් ගන්න නැහැ කියලා කියන්නේ, ඩ්‍රග්ස් ගන්න නැහැ කියලා කියන්නේ, මත්පැන් දෙයක් ගන්න නැහැ කියලා කියන්නේ හොඳ දෙයක් හැටියට ඒ සමාජෙත් තාම තියෙනවා ඒක. බටහිර සමාජෙත්. මේ ලෝකේ සම්මතයි නම් බුදුන් දේශනා කර්ම පැත්තකින් තියන්න. මේ වැරදි දෙයක් කරොත් මේ ලෝකේ සම්මතයි මේක වැරදි කියලා. බුදුන් දේශනා කරනවා. ඉතින් ඒ වැරදි කරන කෙනාට මේ ජීවිතේ දඬුවම් විඳින්න සිද්ධ වෙනවා කියනවා. නීතියෙන් යාර දඬුවම් පමුණනවා. සමාජයෙන් නින්දා ලබන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ ජීවිතේ කර්ම ඵල පැත්තකින් තියලා බැලුවත් මේ ජීවිතයට ගොඩාක් දුක් ගැහැට වලට මුණ පාන්න වෙනවා වැරදි කිරීම නිසා. එහෙමයි ස්වාමී. ප්‍රාණඝාතයෙන් යාට සංසිඳෙමින් ඉන්න වෙන්නේ නැහැ. ගොඩක් ප්‍රශ්න වලට මුණ පාන්න වෙනවා. එහෙමයි. හොරකම් කිරීමෙන් යාට ගොඩක් පීඩා විඳින්න වෙනවා. ප්‍රශංසාව ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ මහත්තයා. දැන් අපි තුන් කවුරුත් දන්නේ නැහැ කියලා. හොරකමක් කරන කවුරුත් දන්නේ නැහැ. මානසික පීඩාව විඳින්න බෑ. මේක කිසි කෙනෙකුට නැහැ කියන්න බෑනේ. එහෙමයි. නේද? මිනිස්සෙක් ඝාතනය කරාගෙම කවුරුවත් දන්නේ නැහැ. සාක්ෂි මොකුත් නැහැ. මානසික කොච්චර පීඩාව විඳිනවද? එහෙමයි. ඒක කිසි කෙනෙකුට නැහැ කියන්න බෑ. ඊට පස්සේ හොරකම් කරොත් අනිවාර්යෙන් තමන්ගේ පීඩාව විඳින්න ඕනේ. කිසි කෙනෙකුට නැහැ කියන්න බෑ. අපිට පෙනේ හොරකම් කරලා හොඳ යාන වාහන අරගෙන මේ ගේ දොර හදාගෙන ඉන්නවා. ඇතුලේ කාටවත් පේන්නේ නැහනේ. එයා ලොකු නොසන්සිඳීමකින් ඉන්නේ. ලොකු පීඩාවකින් ඉන්නේ. ඊට පස්සේ බලන්න වැරදි සම්බන්ධතා තියෙන අය වැරදි කාමසේවන යෙදින අය කොච්චර හැංගිහොරා කරත් පීඩාවකින් ඉන්නේ. කිසි දවසක පීඩාවෙන් ගැලවෙන්න බෑ. කිසි දවසක පීඩාවෙන් බුදුන් දේශනා කරා මේ බීතස්ස බීතාය රචිත තෝකිකා. වැරදි කාමසේවන ගැන කියනවා බියෙන් සැලිච්ච දෙන්නේ බයෙන් එකතු වෙලා ලබන ඒ සැපේ බොහොම චුට්ටයිනේ කියනවා. එහෙමයි. චූට අල්ප සැපයකට කොච්චර බියෙන්ද මේ දෙන්නෙක් එකතු වෙන්නේ මේ වගේ දෙයකට වැරදි වැඩකට. ඉතින් බුදුනාත් දේශනා කරා ඉතින් මේ ජීවිතේ දැන් ඔය වැරදි කාමසේවනේ ඔය වැරදි සම්බන්ධතා තියෙන කට්ටිය බලන්න මත කොච්චර පීඩාවෙන් ඉන්නේ කියලා. කොච්චර ලැජ්ජාවෙන් ඉන්නේ. විසරදකමක් නැහැ. හරියට නින්දාපාසෙන් දින්න සිද්ධ වෙනවා. ඊටසේ බොරු කීමෙන් බොරුකාරයෙක් කියලා සම්මත වුණාට පස්සේ කවුරක් ගණන් ගන්නේ නැහැ නේ. ඇත්ත කිව්වත් වැඩක් නැහැ. ඔය මාසේ බොරුකාරයා කියලා කියනෝනේ. ඒ පීඩාව විඳින්න වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් මත්පැන් මද්ද්‍රව්‍ය ගැන හිතන්නකෝ. මොන සමාජෙ වුණත් එයා ඒකෙන් පහත් කෙනෙක් බවට පත් වෙනවා. ඒකේ වැළකීලා ඉන්න කෙනා තරම් එයාට තැන ලැබෙන්නේ පාපේ කරන කෙනාට. එහෙමයි. ඒක සාමාන්‍ය ලෝකේ සම්මතයි.
බුදුනා දේශනා කරා කර්මඵල පැත්තකින් තියලා එයා බැලුවොත් එයා වැරදි කරොත් මේ ජීවිතයට පීඩාව විඳින්න සිද්ධ වෙනවා. මේ ජීවිතේ දඩුවම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. කියනවා මහණෙනි පරලොවක් තිබුණොත් පරලොව පිළිගන්නේ නැති අය කියන්නේ පරලොවක් තිබුණොත් එයාට මේ ජීවිතෙත් පීඩාව විඳලා පරලොවත් නිරේ ගිහලා පීඩාව විඳින්න එනවා කියනවා. එහෙමයි. මේ ජීවිතෙත් දුක් විඳලා පරලොවත් දුක් විඳින්න කියනවා. ඒ නිසා ඒ විදිහට සලකා බැලුවත් වර්ධින් වලකින එක හොඳයි කියනවා. හරිලස්සනයි. එහෙමයි ස්වාමීනි. නිරයක් ඇතා හෝ නැතා හෝ වරදින් වලකිලා වාසය කරන එක හොඳයි කියනවා. කොතරම් සහේතුකයිද? සහේතුකයිද කොච්චර මධ්‍යස්ථ විමසිල්ලද? අපන්නක සූත්‍රෙ මේක තියෙන්නේ. එහෙයි. කියනවා පරලොව පිළිගත්ත නැතත් පරලොව තිබ්බත් නැතත් වැරදි වලකී වාසය කිරීම කොච්චර හොඳයිද කියලා අහනවා. එහෙමයි. කියනවා වැරදි වලකී වාසය කරද්දී මේ ජීවිතේ සුවසේ වාසය කරනවා කිව්වා. මරණින් මත සුගතියක් තිබුණොත් එයා එදාට සුවසේ වාසය කරනවා කිව්වා. එහෙමයි. බොහොම මධ්‍යස්ථ ක්‍රමයක්. එහෙමයි. ඒ නිසා බුදුන් වහන්සේගේ ධර්මය අහද්දී අපට පිළිගන්න හිත නැමෙන්නේ නැත්තම් අඩුමන මධ්‍යස්ථ වෙන්න ඕනේ. ඊට පස්සේ තමන් උපමා කරන සිහි කරන එක. තමන්ගේ ප්‍රාණයට තමන් කැමති වගේ තමයි හැම සතෙක්ම ජීවත් වෙන්න කැමති. එහෙමයි. දඩුවමට අකමැති, මරණයට කැමති නැහැ කිසිම සතෙක්. ඒ වගේ තමන්ගේ දෙයක් වෙන කෙනෙක් හොරකම් කරනට තමන් කැමති නැහැනේ. එහෙමයි. ලස්සන ක්‍රම අත්තනුකම්කත්වා කියන එක. තමන්ගේ දෙයක් වෙන කෙනෙක් හොරකම් කරනට තමන් කැමති නැහැ. ස්වාමීනි දැන් තමන්ගේ මොනවා හරි දෙයක් නැති වුණාට පස්සේ කොතරම් පීඩාවට තමන් පත් වෙනවද? තව කෙනෙක් ගත්ත කියලා දැනුනොත් එම හරියම තවත් පීඩාව වැඩි ස්වාමී. වැඩි වෙනවා. දැන් ඒක අපිට ගලපලා හිතන්න පුළුවන් නේද? මටත් එහෙම දැනෙනවා නම් අනික් කෙනාට ඒක ඒ විදිහට දැනෙනවනේ. එහෙමයි. එතකින්ම තමන්ගේ හිත දන්නවනේ මේ කරන්නේ වරදක් කියලා. ඒක තමන් ගැන සිහි කරන්න මගේ දෙයක් වෙන කෙනෙක් හොරකම් කරන්න මම කැමති නෑ. එහෙමයි. නේ මම අනුන්ගේ දෙයක් ගත්තොත් ඒකෙනත් කැමති නෑනේ. එයත් පවුනේ. ඊටසේ වැරදි කාමසේ වෙන කෙනෙක් තමන්ගේ මහත්යා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වනට කොයි නෝනද කැමති වෙන්නේ? එහෙමයි. තමන්ගේ නෝනා වෙන පිරිමි කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වනට කොයි මහත්යද කැමති වෙන්නේ? තමන්ගේ කොච්චර ඒක සාධාරණීකරණය කරලා කතා කරත් තමන්ට එහෙම නේද තමන් කැමති නෑනේ. එහෙමයි ස්වාමී. නේද? ඒතර තමන්ව ගලපලා කල්පනා කරත් බේරෙන්න පුළුවන්. ඉතින් බුදුන් වහන්සේගේ අපිට පුළුවන් ඉන්න ඕනේ යම් ක්‍රමයකින් බුදුන් වහන්සේ හරි ලස්සන එකේ ක්‍රම දේශනා කරා. සමහර අය පරලෝක ගැන හිතලා අකුසලෙන් වළකිනවා කියනවා. නින්දාව ගැන හිතලා අකුසලෙන් වළකිනවා කියනවා. කර්මඵල ගැන හිතලා අකුසලෙන් වළකිනවා කියනවා. බුදුන් වහන්සේ දේශනා කරන මොන ක්‍රමයෙන් හරි අකුසලෙන් වළකින්න කියනවා. ඇයි ඒ? සිනාසෙට බුදු ඇසට පේනවා මහත්මයා මිනිස්සු විඳින දුක. එහෙමයි. මේ ජීවිතේ මේ සුළු සැපයකට පව්කම් කරලා මරණින් මත්තේ නිරේ විඳින දුක නැසට පේනවා. ඒ නිසා තමයි එච්චර අනුකම්පාවක් හටගත්තේ. මොකද පේනවනේ මේ මනුස්සයා මෙහෙම ඉඳලා මලොත් මෙච්චර කාලෙක නිරේ දුක් විඳින්න වෙනවා කියන බුදුන් වහන්සේට පේනවා. ඒ නිසා එපා කියලා කියන පුදුම අනුකම්පාවක්, පුදුම කරුණාවක් මහත්තයා. මොකද ඒ වගේ අකුසලෙන් වළකපු කෙනෙක් ඉතිහාසයේ ආයේ කවුරුත්ම නැහැ මහත්තයා. කිසිම ආගමක නැහැ. එහෙමයි. කිසිම ආගමක ඉතිහාසෙ පුරාවට භාග්‍යවතුන් වහන්සේ තරම් අකුසලෙන් වළක ගන්න, කුසලයක සමාදන් කරවන්න මහන්සි වෙච්ච කෙනෙක් නැහැ. උන්වහන්සේ මේ තමන්ගේ ආගම රැකගන්න, තමන්ගේ දර්ශනය කියලා මගේ තමන්ගේ මතය රැකගන්න මහන්සි වෙච්ච කෙනෙක් නෙවෙයි. එහෙමයි. උන්වහන්සේ රැකගන්න මහන්සිච්ච දේ තමයි මේ ලෝක සත්‍යය. ලෝක සත්‍යය සතර අපායෙන් ගලවන්න, මේ ඉපිදිපිදි මැරි යන සංසාරයෙන් ගලවන්න උන්වහන්සේට ඒ වීරියක් තිබුණේ. කැපකිරීම කළේ. ඒ මෙසකාර තමන්ගේ මතේ පතුරවන්න, තමන්ගේ මතේ අදාහගත්ත පිරිසක් බිහි කරගන්න එහෙම උන්වහන්සේ ලාමක අදහසක් තිබුණේ නැහැ. එහෙමයි. තිබුණේ ඇත්තටම එක දෙයයි පතල මහා කරුණාවක් ලෝක සත්‍යය ගැන. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ ගාථාව අහලා බිලංගික භාරද්වාජ බ්‍රාහ්මණයා ප්‍රසාදයටපත් වුණා. ඒකට සතුටක් ඇතිලා මම කියනවා ස්වාමීනි හරිම ලස්සනයි, හරිම මනහරයි ස්වාමීනි. ඔබ වහන්සේ අනේක පරයයන් මට ධර්ම දේශනා කළා. ඒ පින පෑදිච්ච හැටි. එහෙමයි. මෙයා කියනවා ස්වාමීනි දැන් මේ එක ගාථාව අහලා. එහෙමයි. පුදුම පිනක්. ඒ ගාථාව අහලා මෙයා කියනවා ස්වාමීනි මේ යටට හරවලා තිබ්බ දෙයක් උඩට හැරෙවුවා වගේ. ස්වාමීනි වහලා තිබ්බ දෙයක් විවර කරලා පෙන්වුවා වගේ. ස්වාමීනි මම්මුලා වෙලා හිටපු කෙනෙකුට නිවැරදි පාර පෙන්වුවා වගේ. අන්ධකාරයේ හිටපු කෙනෙකුට පහනක් දැල්ලලා මේ රූප දකින්න සැලැස්සුවා වගේ කියනවා. ඔබ වහන්සේ මට ධර්ම දේශනා කරානේ ස්වාමීනි. මම භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා. එහෙමයි. ධර්මයේ සරණ යනවා. සංඝරත්නයේ සරණ යනවා. දැන් මේ පින කරගිච්චට හිතන්නවත් බෑ. එහෙමයි. දැන් මේ ආවේ හරි කේන්තින් ඇවිල්ලා වාඩිලා හිටියේ මේ බුදුන් වහන්සේ ගැන. එයාගේ සහෝදරය පැවිදුණා කියලා. එහෙමයි. ඒතර කේන්තින් හෝ ආවේ නිවැරදි තැනට. නේද? පින පැහැදෙන තැනට ආවේ. ඊට පස්සේ එල්ලීමක් කරන අනේ ස්වාමීන් මට
ඔබ වහන්සේගේ ශාසනය පැවිදි වෙන්න ඕනේ. මට උපසම්පදා ඕනේ කියලා ඉල්ලීමක් කළා. මෙයා පැවිදි වුණා. කවුද? බිලංගික භාරද්වාජ පැවිදි වෙලා උපසම්පදා වෙලා නොබෝ කලකින් අප්‍රමාදීව ධර්මය හැසිරලා උතුම් අරහතටපත් වුණා කියනවා. එහෙනම් අපිට මේ පෙළක්ම මුණ ගැහුණා. අපිට හිත පාදකම් නේද? මෙහෙම පින්වන්ත පිරිසක්, මෙවැනි ප්‍රඥාවන්ත පිරිසක් ලෝකෙ හිටියා. අද ඒ ප්‍රඥාව කියන එකද නැහැ. එහෙමයි. ඒ ප්‍රඥාවන්තකම කියන අපිට ඔන්න විශේෂයෙන් වෙනස අඳුර ගන්න පුළුවන්. උගත්කමයි ප්‍රඥාවන්තකම කියන දෙකක්. එහෙමයි. උගත්කම් කියලා කියන්නේ මේ හරි විෂයක් හදාarලා. මේ විෂයයන් පරිණත බවක් ඇති කරන උගත්කමක් කියලා කියන්නේ අපිට. නමුත් ප්‍රඥාව කියන්නේ විශේෂ එකක්. එහෙමයි. ඒක මේ වෘත්තීය හැකියාවක් වගේ එකක් නෙවෙයි අතරම. නෝන මෙහෙවන්න පුළුවන් හැකියාව කියලා කියන්නේ පුදුමාකාර එකක්. ඒක දිනු කරගන්න පුළුවන් වෙන්නේ බුද්ධ ශාසනය විතරයි මහත්තයා. ස්වාමීනි හරි අදීනව හරි නිශ්චිතව ප්‍රඥාවට වුන් සංවේදී වෙන ආකාරය හරි විස්මිතයි ස්වාමීනි. දැන් අපිට ප්‍රඥාව බොහෝ වෙලාවට වැහුණු කාරණාවක් විදිහටනේ අපි හැඟීම් වලට ගොඩක් වෙලාවට කටයුතු කරන්නේ. පන්සිල් පද 5 රැක ගන්න අපි ධෛර්යයට එනවද කියන එක නිතර නිතර විමසන්න ඕන කාරණාවක්. නමුත් ස්වාමීනි ගිහිගේ අතරින්න තරම් පැවිදි බව ඉල්ලා සිටින්න තරම් ඒ ප්‍රඥාවට සංවේදී වෙන යුගයේ ගන්න බෑ. මේ විශේෂ හේතුව තමයි මේ සසර පින්කාරය මහත්තයා මේ. එහෙමයි. මේ අද පටන් ගත්ත එක නෙවෙයි. සසරේ පින්කාරය අර සත්පුරුෂ වචනේ ඇහිද්දි වෙනස් වෙනවා. අපිට මුණ ගැහුණාද බුද්ධ කියන වචනේ ඇහිද්දි රජකම අතාරිනවනේ. කවර කතාවද? එහෙමයි. නේද? සවැත්නුවර බුදු කෙනෙක් පහළලා කියලා ඒ වචනෙට බුද්ධ කියන වචනෙට ඇඟ කිරිපොලා යනවා යාගේ. එහෙමයි. සම්පූර්ණ රාජ්‍ය අතාරිනවා. එහෙමයි. ඒකේ සසරේ පිනේ. ස්වාමීනි දැන් වුණත් මේ මොහොතේ වුණත් අපිට දැන් මේ සම්බුද්ධ ශාසනය හෙළිදරව් වෙන මේ මොහොතේ අපි හැඟීම් ලාමක සිතුවිලි වලට යටත් වෙන්නේ නැතුව මේ ප්‍රඥාව ප්‍රමුඛ කොටගෙන නුවණට සංවේදී වන ජීවිතේ පුරුදු කරන්න ආරම්භ කරන්න ඕන කියලා මේ පැහැදිලි. දැන් මේ ගැන බලලා අපි නහය ගන්නලා හරියන්නේ නැහැ. අනේ අපිට බෑ කියලා. එහෙමයි. මොකද මේ සද්දන්තියොත් මේ මහා පින්කාරයොත් පටන් ගත්ත තැනක් තිබුණා. මේගොල්ලොත් යම් දවසක පටන් ගත්තේ ප්‍රසාදයෙන් තමයි. එහෙමයි ස්වාමීනි. චිත්තවකින් විශ්වාසය ඉස්සෙල්ලා එන්න බෑ මහත්තයා. එහෙමයි. මේ කියන්නේ ඇත්තක් කියන විශ්වාසය එන්න බෑ. උනා දේශනා කරන්නේ මේ අමා දොර දැන් විවර කරනවා. සද්ධාව මුදත්වා කියලා. එහෙමයි. කන් ඇතියේ සද්ධාව උපදව ගනිත්වා. අමා දොර විවෘත කරා කියලා. ඉතින් මේ ධර්මයේ හැදෙති හිත පහදව ගන්න ඕනේ ඉස්සෙල්ලා. එහෙමයි ස්වාමීනි. දැන් මේ මට්ටමට මේගොල්ලෝ මේ වගේ මෙච්චරම් ප්‍රඥාව බඩපත් උනේ. මහා ප්‍රඥාවන්තයන් බඩපත් උනේ. සසරේ යම් දවසක කරගත්ත දෙක ප්‍රතිඵලයක් හැටියට. එහෙමයි. බුදු කෙනෙක් මුණ ගැහුනේ පිනේ ප්‍රතිඵලයෙන් හැටියට. මොකක් කර සිදුවීමක් කියලා බුදුන් වහන්සේලාට යන්න වෙනවනේ බණින්න හරි. එහෙමයි. නේද? ඒ බණින්නේ ගිය ගමන අවසන් වෙන අරහත්තේ. ඒකට ඒක පිනකින් ඒ. නිසා අපි විශේෂයෙන් මේවා අහලා හිත පහදව ගන්න ඕනේ. අනේ භාග්‍යතුන් වහන්සේ මේ වචන කීපයක් අහලා අරහත්තටපත් වුණා. එහෙනම් ඒ භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයේ මොන වගේ එකක්ද? මේ ධර්මය අපි මේ ධර්ම කියලා අපි නිකම්ම සෑහලුවට ගත්තට මේ වචන කොච්චර සුවිශේෂයිද? කොච්චර කෙනෙකුට යහපත සලසන්න පුළුවන් පරම ගම්භීර දෙයක්ද? කොච්චර උතුම් දෙයක්ද කියලා හිත පහදව ගන්නවා. එහෙමයි. ස්වාමීනි පරිපූර්ණ වශයෙන්ම මේ හිත වෙනස් කරන අන්දම ඒ ශ්‍රී සද්ධර්ම. ඒකනේ. අපිට හිතා දැන් මේ අපිට දැන් මේ මෙච්චරන සූත්‍රේ. එහෙමයි. ඒ කාරණේට මෙයා සංවිධිච්ච තරම. එහෙමයි. හරිද? ධර්මයේ ආනුභාවයද ස්වාමීනි? ධර්මයේ ආනුභාවය හා ඒ සත්පුරුෂ හිතක ලක්ෂණේ. එහෙමයි. සත්පුරුෂ හිතක් නම් ඒ සත්පුරුෂ ධර්ම පෑහෙනවා මාත්‍ය. එහෙමයි. සත්පුරුෂ හිතක් නැති වුණොත් පෑහෙන්නේ. ඒකයි දේශනා කරපු බුදුන් වහන්සේටත් සත්පුරුෂය ඈත කොහේ හිටියත් පේනවා කිව්වා. හිමාල කන්ද පේනවා වගේ. එහෙමයි. අසන්තෙත්තන විඥාන්ති රත්කිතයතසරා. සත්පුරුෂය පේන්නේ නැහැ කියනවා. එහෙමයි. ඒ නිසා දැන් අපි මේ කියන්නේ මේ කාලේ දැන් අපිට මෙච්චර හැකියාවක් නැහැනේ. පැහැදිලිව මෙච්චර හැකියාවක් නැහැ. හැබැයි ඒකට නහය ගන්නලා හරියන්නේ නැහැ. දැන්ව පටන් ගන්න ඕනේ. එහෙමයි. මේ ධර්ම ඉගෙනගෙන හිත පහදවගෙන ඒවා පාඩම් කරගෙන හැකියාකාරයෙන් ගුණධර්ම දිනු කරගත්තොත් බණ භාවනාව ටික ටික හරි කරගත්තොත් අපිත් යම් කිසි පාරමිතාවක් පුරනවා එතකොට. පාරමිතාවක ඒ වෙනුවෙන් සුදුසුකම් අපි සපුර ගන්නවා. නේද? අපි හිතමු දැන් මේ ජීවිතේ කෙනෙක් අනිත්‍ය භාවනාව හොඳට කරනවා. කැප වෙලා හිතක ලොකු කැපකිරීමක් කළා අනිත්‍ය භාවනාව කරනවා කියලා. යම් දවසක බුද්ධ ශාසනයක අපි ඉපදුනොත් මේ බුද්ධ ශාසනය බැරි වුණා කියමුකෝ අපි දන්නේ නැහනේ. බුදු කෙනෙකුට පෙනේ මේ කෙනා සසරේ මෙහෙම අනිත්‍ය භාවනාව කරපු කෙනෙක් කියලා. එහෙමයි සර්. එහෙම පෙන්නන්නේ බුදුන් වහන්සේ එක එක්කෙනාට එක එක ක්‍රම දේශනා කරන්නේ. එහෙමයි. සමහර අය වාඩුණාම පංච උපාදානස්කන්ධ ගැන කියනවා. මොකද එයාට හරියන්නේ පංච උපාදානස්කන්ධ ක්‍රමය. එහෙමයි.
තව කෙනෙකුට ආයතන ගැන කියා දෙනවා. මොකද එයාට හරියන්නේ ආයතන විමසන එක. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ. අන්තය දන්නේ. තමන් දන්නේ නැහැ තමන්ට හරියන ක්‍රමය මොකද්ද කියලා. එහෙමයි. මොකද අපිට මේ අපිට උදේ කෑය වුණාද කියලාවත් මතක නැහැනේ. ඊයේ කෑය වුණාද කියලාවත් මතක නැහැනේ. නමුත් භාග්‍යතුන් වහන්සේට අභ්‍යන්තරේ පේනවා කෙනාගේ. ඒ නිසා ඒ කෙනාට අදාළ ධර්ම පරයය තමයි දුන දේශනා කරන්නේ. එහෙමයි. ස්වාමීනි අපේ සාතුන් වහන්සේ කෙරෙහි අපි මොනතරම් නිසක භාවයට පත් වෙන්න අපිට ඕනෑ තරම් කාර්යය. එහෙමයි. නේද? මොකද මේකෙදි අපිට විශේෂත්වය තමයි දෙවියන් වහන්සේ ගැන හිත පාදව ගන්න කිව්වා වගේ එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. එහෙමයි ස්වාමී. බුදුන් වහන්සේගේ බුද්ධ වචනේ තියෙනවනේ එළියට දාලා. එහෙමයි. නේද? අපිට භාග්‍යවතුන් වහන්සේ නේද ස්වාමීනි මේ පෙනී යන්නේ. පෙන්නේ ඇත්තටම ධර්මය තුලින් දකින්න ඕන බුදුරජාණන් වහන්සේ. එහෙමයි. නේද? මොකද මෙවැනි ආශ්චර්ය ධර්ම දේශනා කරන්න තරම් උන්වහන්සේ ඉච්චර මහා ප්‍රඥෙක්නේ. එහෙමයි. නේද? ඒ අනුභවය අපිට මෙතකයි කියන්න බෑ. ඒ ධර්මිය ඔස්සේ දකින්න පුළුවන් වෙන බුදුරජාණන් වහන්සේ. ඒකයි දේශනා කරේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකීද එතෙන් මාව දකි. යෝ මං පස්සති සෝ ධම්ම පස්සති. යම් කෙනෙක් මං දකින්නවා කියලා කියනවනම් එයා ධර්මයේ දකින්නවා කියනවා. එහෙනම් ධර්මිය ඔස්සේමයි භාග්‍යවතුන් වහන්සේ දැක ගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් සම්බුද්ධ භාෂිතය අද දවසෙත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ මේ මොහොතේ අපි හැමදෙනාම මහා සංඝරත්නයේ සමා කොටගෙන වන්දනා කරනවා. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. අද දවසේ බ්‍රාහ්මණ සංයුත්තේ සඳහා දායකත්වයේ සපයලා තියෙන්නේ කෑගල්ල පල්පාත මොළගොඩ යන ලිපිණයේ පදිංචි පින්වත් LAA ගාමිණී චන්ද්‍රශ්‍රීරි මහත්මයා විසින් එවැගේ මේ මහත්මිය විසින් දෙපාර්ශ්වයේ මේ පරිලෝකයේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීමට අපේක්ෂා කරනවා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම දායකත්වයේ දරූ සීලුම් පින්නතුන් නමින් උදව් උපකාර කළ පින්නතුන් නමින් මේ පරිලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම සුජීවත් සිටින අයගේ නම් සඳහන් කරලා තියෙනවා පින් අනුමෝදන් කිරීම පිණිස. රැස් කරගත්තා වූ සීලුම් පුණ්‍ය ධර්මයන් අපි ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු. පින් කැමති සීලුම් දෙවියන්ට දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ ආරක්ෂාව ගාමිණී චන්ද්‍රසිරි මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝ ධර්මාබෝධයේ පිණිස මේ පින් උපකාර කර ගනිත්වා. ඒ වගේම රැස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ගෞතම බුද්ධ ශාසනයේදී සංසාර දුකෙන් නිදහස් වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම දායකත්වයේ සැපුවේ පින්නතුන් නමින් මිය පරලෝක ගොස් පින් බලාපොරොත්තු වෙන සිටින සීලෝම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පුණ්‍ය කටයුතු සඳහා නන් අයුරින් උදව් උපකාර කළ සීලෝම දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන් ඇතනම් මේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝකයෙන් සුවපත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම මාර්තු මාස 24 වෙනි දිනට උපන් දිනේ සමරන බී රොෂාන් කරුණාරත්න බෑණනුවන්ට මේ පින් අනුමෝදන් කරමු. එතුමාට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික දුක් පීඩා දුරු වේවා. කායික මානසික සැප සැහැල්ලු උදා වේවා. ගෞතම බුදු ශාසනයේදී සංසාර දුකින් නිදහස් වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මූලික දායකත්වයේ සැපයූ AA ගාමිණී චන්ද්‍රසිරි මහත්මයාටත් ඒ මහත්මිය ඇතුළු පවුලේ දුවදරුවන් ඥාති හිත මිත්‍රාදීන් සෑම සිළු දිනාටමත් මේ සඳහා නන් අයුරින් උදව් උපකාර කළා වූ සෑම සිළු දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. ගෞතම බුද්ධ ශාසනයේදී සංසාර දුකින් නිදහස් වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මහමුණාවාසී රටවාසී ලෝවාසී සීලුම් ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සෑම සිළු දෙනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සිළුම දෙනාටමත්
ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකින් සිළුම දිනාටමත් ශ්‍රද්ධා ආයතනයේ ෂේ වූ උපකරණ ලබා ගැනීම සඳහා දායකත්වයේ සැපයූ සිළුම් පින්නතුන්ටත් මේ පින් අනුමෝදන්වෙත්වා සෑම සිළු දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අපට අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මය අද දවසෙත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගන්න මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන කෑගල්ල පල්පාත මොළගොඩ යන ලිපිනේ පදිංචි පින්වත් LAA ගාමිණී චන්ද්‍රසිරි මහත්මයා සහ එම පින්වන්ත මහත්මිය ප්‍රධාන ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් ඊටාම දයාවෙන් අපි සිහිපත් කරගන්නට යෙදෙනවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා භාග්‍යවතුන් වහන්සේගේ මේ උත්තම ශ්‍රී සද්ධර්මය ලෝකයට දායාද කර ගැනීම පිණිස මේ සදහම් සාකච්ඡාවේ දායකත්ව බරපැනවෙන් කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් දැනුම්මත් වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් මහා කරුණා ඇති නිකලස් හද මණ්ඩල දරා වැඩවසන භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව මොනතරම් නිසක භාවයට පැමිණ සිරිපාපියුම පාමුල නැවතෙන්න ඕනද කියන කරුණ යලි යලිත් අවධාරණය කරමින් පසක් කරමින් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අදත් දහම් දෙසන්නට යෙදුනේ. ඉතින් මේ පිළිබඳව උදාර සිත් ඔබේ හදවතේ මේ මොහොතේ පහළ වෙලා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එය හදවතින් දරාගෙන දහම් මඟ ගමන් කරන්න ධර්මෙන් ජීවිතේ වෙනස් කරගන්න හැමදෙනා වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.